ඔබට ලැබිලා තියෙන නිබන්ධනයේ පළවෙනි ප්‍රශ්න 18 හදලා තියෙන්නේ ව්‍යාකරණ කොටස් වලින්. As the first 18 questions, you are given grammar questions. ඉතින් දරුවනේ අපි බලමු මම පළවෙනි lesson එක විදියට මේ ප්‍රශ්න 18න් ප්‍රශ්න 10ක් සාකච්ඡා කරනවා. Question number 1. Complete the collective nouns given below. මේ වෙනකොට ඔයා collective nouns පාඩම හොඳින් ඉගෙනගෙන තියෙනවා. මෙතන ප්‍රශ්න කිහිපයක් දීලා තිනවා. ඔයාට ඉතින් මේ ටික සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. බලමු පළවෙනි 16 සම්පූර්ණ කරන්න තියෙන්නේ collective nouns. පළවෙනි වචනේ a bouquet of flowers. මල් කලඹක්. A bouquet of flowers. Second word a flock of. A flock of sheep. එහෙම නැත්නම් a flock of birds කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. බැටළු රංචුවක් එහෙම නැත්නම් කුරුල්ලෝ රංචුවක්. Third word a packet of. A packet of. packet විදිහට තියෙන්නේ මොනවද? biscuits තියෙනවා, toffees තියෙනවා, කිරිපිටි තියෙනවා. එහෙනම් මෙතන පිළිතුර විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් a packet of biscuits. එහෙම නැත්නම් a packet of toffees. එහෙමත් නැත්නම් a packet of milk විදිහට. Fourth word a troop of. A troop of monkeys. එහෙම නැත්නම් a troop of soldiers. කුඩා හමුදා බට පිරිසකට අපි කියනවා troop of soldiers. වඳුරු රංචුවක් a troop of monkeys. එහෙම නැත්නම් වඳුරු කුලයට අදාළ වෙනත් සතුන් කණ්ඩායමක් ගත්තත් අපි කියන්නේ a troop of baboons, a troop of gorillas ඒ ආකාරයෙන්. පස්වෙනි වචනේ a school of. A school of දැක්ක ගමන් දාන්න එපා children කියලා. School of අපි පාවිච්චි කරන්නේ මාළු රංචුවක් ගැන කතා කරනකොට. A school of fish. A school of fish. එහෙම නැත්නම් a school of whales. A school of whales. තල්මසුන් රංචුවක්. A school of dolphins. A school of dolphins. Dolphin රංචුවක්. Dolphin රංචුවක්. Next word is a swarm of. A swarm of. A swarm of bees. A swarm of bees. මීමැසි රංචුවක්. මීමැසි රංචුවක්. Seventh one, a litter of. A litter of puppies. A litter of puppies. බලු පැටව් රංචුවක්. එහෙම නැත්නම් a litter of kittens. පෝස් පැටව් රංචුවක් ගන්නත් පුළුවන්. අටවෙනි එක a bunch of bananas. A bunch of bananas. එහෙම නැත්නම් a bunch of grapes. මිදි පොකුරක්. A bunch of grapes. මිදි පොකුරක් විදිහට ගන්නත් පුළුවන්. නවවෙනි එක a bar of chocolate. A bar of chocolate. එහෙම නැත්නම් a bar of soap. සබන් කෑල්ලක්. a bar of soap. 10 වෙනි එක a tin of. tin එක තියෙන්න පුළුවන් මොනවද? A tin of biscuit. A tin of milk. A tin of sweets. 11 වෙනි එක a stack of hay. A stack of hay. පිදුරු මිටියක්. A stack of hay. පිදුරු මිටියක්. HAY. 12 වෙනි එක a bag of. A bag of rice. හාල් මල්ලක්. A bag of rice. A bag of sweets. කැවිලි මල්ලක්. 13 වෙනි එක a glass of. glass එකක් දාලා ගන්න පුළුවන් මොනවද? a glass of milk. A glass of water. 14 වෙනි එක a pot of. හට්ටි එක දාලා ගන්න පුළුවන්. a pot of rice. A pot of curd. මී කිරි හට්ටියක්. a pot of curd. 15 වෙනි එක a kilo of. A kilo of. කිලෝ එකක් විදිහට මනින්න පුළුවන් ඕනම දෙයක් මෙතෙට ගන්න පුළුවන්. a kilo of rice. A kilo of dal. 10 වෙනි ප්‍රශ්නේ a loaf of. A loaf of bread. A loaf of bread. පාන් ගෙඩියක්. දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ ඊළඟ කොටස. දැන් අපි බලමු මේ දීලා තියෙන නාමපද විස්තර කරන්න පුළුවන් හොඳම collective word එක මොකක්ද කියලා. සමූහය හඟවන පදය මොකක්ද කියලා. පළවෙනි එක තියෙනවා a blank of ships. A blank of ships. නැව් පෙලක් කියලායි කියනවා. නැව් සමූහයක්.
එහෙනම් පිළිතුරු විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් a fleet of ships. A fleet of ships. දෙවැනි එක a blank of shoes. සපත්තු යුගලයක් සපත්තු ජෝඩුවක් a pair of shoes. A pair of shoes. තුන්වෙනි එක a blank of beads. පබළු වැලක් a string of beads. A string of beads. හතරවෙනි එක a blank of singers ගායකයින් කණ්ඩායමක් a choir of singers. A choir of singers. පස්වෙනි එක a blank of bananas. A blank of bananas. අපිට කලින් අභ්‍යාසෙදිත් හමු වුණා bananas න අපිට දාන්න පුළුවන් මෙතනට a bunch of bananas. එහෙම නැත්නම් a comb of bananas. හයවෙනි එක a blank of buffaloes. මීහරක් රංචුවක් a herd of buffaloes. A herd of buffaloes. H-E-R-D. herd. A herd of buffaloes. හත්වෙනි එක a blank of kittens. A litter of kittens. A litter of kittens. පූස් පැටව් රංචුවක්. හත්වෙනි එක a troop of dancers. A troop of dancers. නැට්ටුවන් කණ්ඩායම්. මතක තියාගන්න අපිට කලින් troop of soldiers, troop of monkeys වල භාවිත කරන troop නෙමෙයි මෙතන භාවිත කරන්න. හොඳට බලන්න මේ වචන දෙකේ ස්පෙලින්ස් වල තියෙන වෙනස්කම මොකක්ද කියලා. A troop of dancers. නවවෙනි එක a box of sweets. එහෙම නැත්නම් a bag of sweets. 10th one a piece of cake. A piece of cake. cake කැබැල්ල. 11th one a cup of tea. A cup of tea. තේ කෝප්පයක්. Also you can write a packet of tea. තේ කොළ packet එකක්. A packet of tea. 12th one a box of matches. A box of matches. ගිනිකූරු පෙට්ටියක්. A box of matches. 13වෙනි එක a pile of newspapers. P-I-L-E. A pile of newspapers. පුවත්පත් ගොඩක්. F-I-L-E නෙමෙයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ P-I-L-E. පුවත්පත් ගොඩක්. 14වෙනි එක a board of directors. A board of directors. අධ්‍යක්ෂ මණ්ඩලයක්. අධ්‍යක්ෂ මණ්ඩලයක්. Question number 2. Write the opposite words. විරුද්ධ පද ලියන්න. Opposite words විරුද්ධ පද. විරුද්ධ පද වලට සමාන පදය antonyms. Antonyms. පළවෙනි වචනේ wild. Wild. කැලෑ කියන අදහස. කැලෑ කියන පදයේ විරුද්ධ පදය වෙන්නේ ගෘහස්ත. The word is domestic. Domestic. wild කියන අදහස ඕනනම් ගන්න පුළුවන්. හීලෑ නැති කියන අදහසෙන් ගන්න පුළුවන්. එහෙම උනොත් මේක විරුද්ධ පදය වෙන්නේ tamed. Tamed. හීලෑ. දෙවැනි වචනය white. White. සුදු. The opposite of white is black. Black. Third word is start. Start. Start වල විරුද්ධ පදය වෙන්නේ finish. Finish. හතරවෙනි එක buy. Buy. මිලදී ගන්නවා. මිලදී ගන්නවා කියන පදයේ විරුද්ධ පදය වෙන්නේ විකුණනවා. The opposite of buy is sell. Sell. පස්වෙනි වචනේ similar. Similar. සමාන. සමාන කියන පදයේ විරුද්ධ පදය වෙනස්. වෙනස් කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ different. Different. හයවෙනි පදය slow. Slow. Slow කියන්නේ හෙමින්. හෙමින් කියන පදයේ විරුද්ධ පදය වෙන්නේ වේගවත්. fast. Fast. හත්වෙනි පදයේ විදිහට අපිට දීලා තියෙන්නේ top. Top. Top මුදුන. The opposite of top is bottom. Bottom. Patula. 8th word is present. Present. Pamini.
එහි විරුද්ධ පදය වෙන්නේ නොපෙමිණි. නොපෙමිණි වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ absent. absent. on off. on off. 10th word is south. south කියන්නේ අපි දකුණු දිශාවට. south කියන්නේ දකුණු දිශාවට. උතුරු දිශාවට කියන්නේ අපි north. north. 11th one east. east කියන්නේ නැගෙනහිර. නැගෙනහිර කියන පදේ විරුද්ධ පදය වෙන්නේ බටහිර. බටහිරට අපි කියනවා west. west. 12th one first. first කියන්නේ පළවෙනි. පළවෙනි කියන පදේ විරුද්ධ පදය වෙන්නේ අන්තිම. last. last. 13 high. high ඉහළ. පහළ කියන්නේ low. L O W low පහළ. 14 වෙනි එක තියෙනවා thin. thin කෙට්ටු. thin කියන පදේ විරුද්ධ පදය වෙන්නේ fat. fat මහත. 15th word is clever. දක්ෂ. clever දක්ෂ. අදක්ෂ weak. weak. W E A K. 16 වෙනි එක strong. ශක්තිමත්. ශක්තිමත් කියන එකේ විරුද්ධ පදය දුර්වල. ඒකෙත් අපිට opposite එක විදිහට ගන්න වෙන්නේ weak කියන පදය. strong weak. active ක්‍රියාකාරී. ක්‍රියාකාරී නැති inactive. inactive. The opposite of active is inactive. Up. The heart up. The opposite of up is down. Up down. ඉහළ පහළ. 19 word is open. The opposite of open is close. විවෘත වසායති. open close. 20th one is day. day කියන්නේ දවල් කාලය. The opposite of day is night. The opposite of day is night. night. 21st word small. small කුඩා. විශාල big එහෙම නැත්නම් large කියන වචන විරුද්ධ පද විදිහට අපිට භාවිත කරන්න පුළුවන්. 22nd 22 වෙනි පදය hot. hot cool. cool එහෙම නැත්නම් cold කියන පදය භාවිත කරන්න පුළුවන්. උණුසුම් සීතල ලෙස. 23 වෙනි වචනය clean. clean පිරිසිදු. අපිරිසිදු dirty. dirty. last word is young. young තරුණ. The opposite of young is old. old. Question number 3. Fill in the blanks with has, have or had. අපි has සහ have භාවිත කරන්නේ වර්තමාන කාල වාක්‍යවල. had කියන පදය භාවිත කරන්නේ අතීත කාල වාක්‍යවල. එතකොට has have වර්තමාන කාලේ භාවිත වෙනකොට has කියන පදය භාවිත කරන්නේ singular subject සමග එකුවේ ඒක වචන කර්තෘ පද සමග. ඒක වචන කර්තෘ පදයක් එක තමයි අපි has භාවිත කරන්නේ. if the subject is plural we have to use have. කර්තෘ පදයේ බහුවචන නම් වර්තමාන කාලයේදී අපි අත් එක්ක have භාවිත කරනවා. අතීත කාලයේදී ඒක වචන හෝ බහුවචන ඕනෑම කර්තෘ පදයක් සමග අපිට had කියන පදය භාවිත කරන්න පුළුවන්. මෙහිදී අපි මෙම හිස්තැන් වලට has the have the had the කියලා තීරණය කරන්න මුලින්ම දීලා තියෙන කර්තෘ පද ගැන අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම කාලය හඟවන පද ගැන අවධානය යොමු කරන්න ඕන. කාලය හඟවන්නේ අතීත කාලේ නම් අනිවාර්යයෙන්ම කර්තෘ ඒක වචන උනත් බහුවචන උනත් අපි had භාවිත කරන්නේ. එහෙම නැත්නම් වර්තමාන කාලෙදී නම් අපි මෙහි කර්තෘ පදයට අවධානය යොමු කරන්න ඕන. කර්තෘ පදය ඒක වචන නම් has භාවිත කරනවා. කර්තෘ පදය බහුවචන නම් have භාවිත කරනවා. Okay students, now let's move to the activity. එහෙනම් අපි අභ්‍යාසයට යොමු වෙලා බලමු.
පළවෙනි වාක්‍ය sentence number 1. He blank a leather ball. ඔහුට leather ball එකක් තියෙනවා කියලා ගන්නත් පුළුවන්. ඕන අපිට තිබුණා කියලා ගන්නත් පුළුවන්. තියෙනවා කියන අදහස ගත්තොත් වර්තමාන කාලයයි. එහෙනම් අපි බලන්න ඕන කර්තෘ ඒකවචනද බහුවචනද කියලා. මෙතන he කියන්නේ ඒකවචන සර්වනාම පදයක් singular pronoun එක. එහෙනම් අපිට හිස්තැනට he has a leather ball කියලා දාන්න පුළුවන්. මේ වාක්‍ය අතීත කාලය කියලා හිතුවත් ඔහුට leather ball එකක් තිබුණා කියලා හිතුනොත් අපිට පිළිතුර ලෙස he had a leather ball කියලාත් භාවිත කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි උත්තරේ විදියට has භාවිත කරන්නත් පුළුවන්, had භාවිත කරන්නත් පුළුවන්. Second sentence. My sister blank long hair. මගේ සහෝදරියට දිග කොණ්ඩයක් තියෙනවා. තියෙනවා කියලා ගත්තොත් වර්තමාන කාලයේ present tense. My sister singular නිසා ඒකවචන නිසා අපි has කියන පදය භාවිත කරනවා. අතීත කාලේ විදිහට ගත්තොත් කලින් වාක්‍ය වගේම my sister had long hair කියලා ගන්නත් පුළුවන්. වර්තමාන කාලේ නම් my sister has long hair. එහෙම නැත්නම් අතීත කාලය කියලා හිතුවොත් my sister had long hair. Third sentence. I blank two brothers. I blank two brothers. මට සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා. I කියන පදය first person pronoun එකක්. ඒ කියන්නේ උත්තම පුරුෂ සර්වනාම පදයක්. ඒ නිසා අපි යත් බහුවචන පදයක් විදිහට තමයි සලකන්නේ. ඒ නිසා I සමග වර්තමාන කාලෙදී අපි have භාවිත කරනවා. ඒ අනුව මෙහි පිළිතුර ලෙස අපිට I have two brothers විදිහට ලියන්න පුළුවන්. Sentence number 4. We blank a great fun last night. ඊයේ රාත්‍රියේ අපි හොඳ විනෝදයක් ලැබුවා. දැන් මෙතන කාලය හංගවන පදයක් දීලා තියෙනවා වාක්‍ය අවසානයේ last night කියලා. last night කියන්නේ ඊයේ රාත්‍රියේ. ඊයේ රාත්‍රියේ නම් මේකේ කාලය past tense එක කිව්වේ අතීත කාල. එහෙනම් පිළිතුර ලෙස අපිට භාවිත කරන්න වෙන්නේ එක පිළිතුරයි had. නම් we had a great fun last night. Sentence number 5. When I was young. මම පොඩි කාලේ. ඔන්න ඒ පදේ ඒ වාක්‍ය ඛණ්ඩයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ ක්ලෝස් එකකින් අපිට තේරුම් ගන්න පුළුවන් මේක අතීත කාලයයි කියලා. When I was young. අපි උත්තරේ දැනටමත් දන්නවා I had a wooden horse. I had a wooden horse. මට ලී අශ්වයෙක් හිටියා. Sentence number 6. The baby blank a pretty face. බබාට ලස්සන මූණක් තියෙනවා. එහෙනම් කාලයේ වර්තමාන කාලයයි the baby කියන subject එක singularයි ඒක වචනයි. ඒ නිසා හිස්තැනට එන්නේ has කියන පදය. The baby has a pretty face. Seventh sentence. Jamil blank a severe headache last night. ජමීල්ට ඊයේ රාත්‍රියේ තදබල හිස එකක්කමක් තිබුණා. මෙතන කාලය හංගවන පදයක් time word එකක් දීලා තිනවා වාක්‍ය අවසානයේ last night කියලා. ඊයේ රෑ නම් මෙහි කාලය අතීත කාලයි past tense. එහෙනම් හිස්තැනට එන්නේ had. Jamil had a severe headache last night. Sentence number 8. Tomorrow my brother will. Tomorrow හෙට අනාගත කාලයකක් මෙතන දීලා තියෙන්නේ. My brother will have his 10th birthday party. මෙතන මම have කියන පදේ භාවිත කරේ. හැබැයි my brother ඒක වචනයි. මෙතන මම තීරණය කරේ මෙතන have වෙනවා කියන්නේ will කියන පදයට පස්සේ අපි ක්‍රියාපදයක් දැම්මොත් ඒක තියන්න ඕන ක්‍රියාපදයේ මූලික ස්වරූපයෙන් basic form එක නීතියක්. මෙතන will have අනාගත කාල sentence pattern එකක් තියෙනවා. අපි ඉගෙනගෙන නැතත් මතක තියාගන්න ඕන will වලට පස්සේ ක්‍රියාපදයක් යෙදුවොත් එහි බහුවචන ස්වරූපයෙන් මූලික ස්වරූපයෙන් තියන්න ඕන කියලා. අපි simple future tense ඉගෙන ගන්නකොට ඒ ගැන ඉගෙන ගත්තා. එහෙනම් will have වෙන්න ඕන උත්තරේ. Tomorrow my brother will have his 10th birthday party. Sentence number 9. 9 වෙනි වාක්‍ය. They blank celebrations every month. They blank celebrations every month. ඔවුන්ට හැම මාසෙම සැමරුම් තියෙනවා. හැම මාසෙම තියෙන දෙයක් මේක. එහෙනම් present tense තමයි අපි
භාවිත කරන්නේ. they කියන්නේ බහුවචන කර්තෘ පදයක්, plural subject එකක්. එහෙනම් වර්තමාන කාලයේ present tense වලදී plural subject එකක් අපි භාවිත කරන්නේ have කියන පදේ. එහෙනම් මෙතන උත්තරේ වෙන්නේ they have celebrations every month. 10 වෙනි වාක්‍ය. You blank a long face. ඔයාට දිග මූණක් තියෙනවා. you කියන පදේ අපි සලකන්නේ බහුවචන කර්තෘ පදයක් විදිහට. second person pronoun එක මධ්‍යම පුරුෂ සර්වනාම පදයක්. එහෙනම් අපි බහුවචන විදිහට සලකන නාම පදයක වර්තමාන කාලයේදී භාවිත කරන්න පුළුවන් have කියන පදේ. එහෙනම් you have a long face. You have a long face. 11 වෙනි වාක්‍ය. She blank beautiful dresses. ඇයට ලස්සන ඇඳුම් තියෙනවා. එහෙම නැත්නම් ඇයට ලස්සන ඇඳුම් තිබුණා. තියෙනවා කියන අදහසෙන් ගත්තොත් වර්තමාන කාලයේ present tense she ඒක වචනය හිමුනොත් පිළිතුර වෙන්නේ she has beautiful dresses. She has beautiful dresses. වාක්‍ය අතීත කාලයේ විදිහට අපි සැලකුවොත් එහෙම වුණොත් මේක පිළිතුර වෙන්නේ she had beautiful dresses. She had beautiful dresses. Last sentence. The students blank to work hard for the test. ළමයින්ට විභාගය සඳහා මහන්සි වෙලා වැඩ කරන්න සිදු වෙනවා. සිදු වුණා කියලා ගන්නත් පුළුවන්. වර්තමාන කාලෙන් ගත්තොත් the students බහුවචනයි. ඒ නිසා පිළිතුර ලෙස have භාවිත කරන්න පුළුවන්. The students have to work hard for the test. ළමයින්ට විභාගෙට මහන්සිලා වැඩ කරන්න වුණා. අතීත කාලෙන් ගත්තොත් past tense එකෙන් ගත්තොත් පිළිතුර වෙන්නේ the students had to work hard for the test. Again the answer, the students had to work hard for the test. Question number 4. Complete the following sentences with do, does, did, has, have, had. මේ දීලා තියෙන වාක්‍ය 12 ඔයා සම්පූර්ණ කරන්න ඕන. do, does, did, has, have, එහෙම නැත්නම් had කියන පද භාවිත කරලා. මෙතන දීලා තියෙන වාක්‍ය 12ම භාවිත කරලා තියෙන අයිතිය ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ has, have, had කියන වාක්‍ය රටාවත් එක්ක තමයි මෙතන මේ වාක්‍ය ටික සම්පූර්ණ කරන්න තියෙන්නේ. මෙතන දැන් ඔයාලට පේන do, does සහ did කියන පද. අපි දන්නවා do, does, did කියන පද භාවිත කරන්නේ ප්‍රශ්න ගොඩනැගීමේදී. ප්‍රශ්න ගොඩනැගීමේදී yes no questions ගොඩනගනකොට do, does, did කියන පද අපි භාවිත කරනවා. do සහ does කියන පද භාවිත කරන්නේ වර්තමාන කාල වාක්‍ය ගොඩනැගීමේදී. එහෙනම් මෙතන අයිතිය ප්‍රකාශ කරන වාක්‍ය අපි ලියන්නේ එක්ක වර්තමාන කාල වාක්‍යයකින් එහෙම නැත්නම් අතීත කාල වාක්‍යයකදී. වර්තමාන කාල වාක්‍යක නම් කර්තෘ බහුවචන වෙන ප්‍රශ්නයකදී අපි ප්‍රශ්නය ආරම්භ කරන්නේ do වලින්. කර්තෘ ඒකවචන වන ප්‍රශ්නයකදී අපි එම් ප්‍රශ්නය ආරම්භ කරන්නේ does වලින්. වාක්‍ය අතීත කාලයෙන් නම් තියෙන්නේ කාලය හඟවන පදයෙන් අපිට ඒක තීරණය කරන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ප්‍රශ්නය පටන් ගන්න ඕන did කියන පදයකින්. එතකොට has, have, had කියන පද භාවිත කරන්නේ has සහ have භාවිත කරන්නේ කර්තෘ පදයට පසු වර්තමාන කාලයේදී නම් has, have භාවිත කරන කර්තෘ බහුවචන නම් have, කර්තෘ ඒකවචන නම් has. අපි කලින් අභ්‍යාසයේදී ඒ ගැන පැහැදිලිව කතා කරා. had භාවිත කරන්නේ කර්තෘ පදයේ සමග had භාවිත කරනෝ ඕනෑම අතීත කාල වාක්‍යයකදී. එහෙනම් අපි බලමු මෙතන දීලා තියෙන මේ වාක්‍ය 12ට ගැළපෙන පිළිතුරු මොනවද කියලා. First sentence. Susila blank a new dress. සුසිලට අලුත් ඇඳුමක් තියෙනවා. මෙතන වර්තමාන කාලෙන් අපි වාක්‍ය ගත්තොත් හිස්තැනට එන්නේ has. Susila has a new dress. අතීත කාල වාක්‍යයක් විදිහට ගත්තොත් මෙතන හිස්තැනට ගන්න වෙන්නේ Susila had a new dress. Second sentence. They blank a meeting last week. ඔවුන්ට ගිය සතියේ last week ගිය සතියේ කාලය හඟවන පදයක් දීලා තියෙනවා. අතීත කාල හඟවන පදයක්, අතීත කාලය හඟවන පදයක්. ඒ අනුව හිස්තැනට එන්නේ they had a meeting last week.
They had a meeting last week. තුන්වෙනි වාක්‍ය විදිහට ඔයාලට ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. එහෙනම් අපි බලන්න ඕන මෙතෙන්ට එන්නේ එක්ක do එක්ක does එහෙම නැත්නම් did. You got a new haircut. මෙතන got කියන පදේ නෙමෙයි එන්න ඕන. මෙතන වාක්‍ය වෙනස් වෙන්න ඕන. blank you have a new haircut. ඔයා අලුත් haircut එකක් කැපුවද? haircut එකක් ගත්තද? අලුතෙන් කොණ්ඩේ කැපුවද කියලා අහන්න ඕන. එහෙනම් මෙතන got කියන පදේ ඉවත් වෙලා එතන have කියන පදය යෙදෙන්න ඕන. එහෙනම් උත්තරේ එන්නේ did you have a new haircut? ඔයා අලුත් haircut එකක් කැපුවද? හතරවෙනි වාක්‍ය blank he have a cart. ඔහුට කරත්තයක් තියෙනවද? වර්තමාන කාලෙන් ගත්තොත් මෙතෙන්ට එන්නේ he ඒක වචන නිසා does he have a cart. අතීත කාල වාක්‍යයක් කියලා වඩ හිතනවා ඔහුට කරත්තයක් තිබුණද කියලා අදහසින් ගත්තනම් did he have a haircut? Did he have a cart? වර්තමාන කාලෙන් නම් does he have a cart. අතීත කාලෙන් ගත්තොත් did he have a cart. පස්වෙනි වාක්‍ය sentence number 5. පස්වෙනි වාක්‍ය විදිහට අපිට දීලා තියෙන ප්‍රශ්නයක්. එහෙනම් එතෙන්ට එන්නේ do, does, හෝ did කියන පද තුනෙන් එකක්. අපි බලමු හිස්තැනට පස්සේ තියෙන කොටස. They have a seminar today. ඔවුන්ට අද නම් වර්තමාන කාලයේ අද ඔවුන්ට සම්මන්ත්‍රණයක් තියෙනවද? බලන්න හිස්තැනට පස්සේ තියෙන subject එක they බහුවචන subject එකක් තියෙන. එහෙනම් හිස්තැනට එන්නේ do කියන පදය. Do they have a seminar today? Do they have a seminar today? Sixth one, Venura blank to give a speech on Monday. මෙතන question mark එකක් නෙවෙයි full stop එකක් එන්න ඕන වාක්‍ය අවසානයේ. ඒක ඔයා නිවැරදි කරගන්න ඕන ඔයාලට ලැබිලා තියෙන ටියුට් එකේ. ඒ අනුව මේකේ පිළිතුර වෙන්නේ සඳුද්දට වෙනුරට ස්පීච් එකක් දෙන්න සිදු වෙනවා. අතීත කාල වාක්‍යයක් නෙමෙයි. එහෙනම් අපි වර්තමාන විදිහට සලකලා මේක අනාගත කාල වාක්‍යයක් වර්තමාන කාල විදිහට සලකලා හිස්තැනට ගැලපෙන පිළිතුර සපයන්න ඕන. එහෙනම් වෙනුරට ගැලපෙන පදේ මෙතන ගන්න තියෙන has have had තුනෙන් වෙනුර ඒකවචන නිසා has කියන පදේ එහෙනම් 6 වෙනි එකට පිළිතුර වෙන්නේ Venura has to give a speech on Monday. Venura has to give a speech on Monday. Seventh sentence. I blank to leave early. මට වේලාසනින් යන්න සිදු වෙනවා. එහෙනම් මෙතන පිළිතුර එන්නේ have හරි has හරි දාන්න ඕනේ. I කියන්නේ මම කලින් කිව්වා first person pronoun එකක් අපි ඒ නිසා මෙයා උත්තම පුරුෂ සර්වනාම පදයක් නිසා බහුවචන සර්වනාම පදයක් විදිහට සලකන්නේ. වර්තමාන කාල වාක්‍යයක් එහෙනම් මේක පිළිතුර වෙන්නේ I have to leave early. I have to leave early. අටවෙනි වාක්‍ය. Again you are given a question. නැවතත් ඔයාලට ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට එන්නේ do හරි does හරි did හරි. අපි බලමු do does එන්නේ වර්තමාන කාල නම් did එන්නේ අතීත කාල නම්. Blank the visitor have time to stay for tea. The visitor අමුත්තට have time වෙලාව තියනවාද to stay for tea. තේ වලට නතර වෙන්න. එහෙනම් අපි මේක වර්තමාන කාල වාක්‍යයක් විදිහට ගත්තොත් මෙතන visitor ඒක වචනයි. එහෙනම් හිස්තැනට එන්නේ does the visitor have. අමුත්තට වෙලාව තිබුණද? එහෙමනම් එන්නේ did the visitor have time to stay for tea. Sentence number 9. අටවෙනි එකට does හරි did හරි භාවිත කරන්න පුළුවන්. ඒක අපි තීරණය කරන්න ඕනේ මේක අතීත කාලද වර්තමාන කාලද කියලා. අපිට මේක වර්තමාන කාල විදිහට ගන්න පුළුවන් අතීත කාල විදිහට ගන්න පුළුවන්. ඒ නිසා වර්තමාන කාල විදිහට ගත්තොත් the visitor ඒක වචන නිසා does භාවිත කරා. අතීත කාල වාක්‍යයක් විදිහට ගත්තොත් අපි did භාවිත කරලා ප්‍රශ්නය ගොඩනගන්න පුළුවන්. 9 වෙනි ප්‍රශ්නය. The farmers blank a system called Attam in the past. අතීතයේ ගොවියන් අතර සිස්ටම් එකක් තිබුණා අත්තම කියලා. එහෙනම් අතීත කාල වාක්‍යයක් එන හිස්තැනට ගැලපෙන්නේ මෙතන had කියන පදය. The farmers had a system called Attam in the past. 10 වෙනි ප්‍රශ්නය.
මෙතෙන්ටත් දාන්න ඕන ප්‍රශ්නයක් නිසා මෙතන දීලා තියෙන්නේ do හරි does හරි did හරි. අපි බලමු වාක්‍ය blank they have an English period yesterday. ඔවුන්ට ඊයේ English period එකක් තිබුණද? එහෙනම් කාලය අතීතයි. එහෙනම් මෙතන හිස්තැනට ගැලපෙන පිළිතුර did. Did they have an English period yesterday? 11 වෙනි ප්‍රශ්නය. Madhu blank a red bag now. මදුට දැන් රතු පාට බෑග් එකක් තියෙනවා. වර්තමාන කාලයි. මදු ඒක වචනයි. ඒ නිසා මෙතන හිස්තැනට ගැලපෙන්නේ has. Madhu has a red bag now, but she නමුත් ඇයට blank a green bag last year. ගිය අවුරුද්දේ. අතීත කාලේ එහෙනම් හිස්තැනට ගැලපෙන්නේ had කියන පදය. But she had a green bag last year. දැන් අපි මුළු වාක්‍යයම බලමු. Madhu has a red bag now, but she had a green bag last year. Last sentence. I blank an Indian pen pal this year. මේ අවුරුද්දේ මට ඉන්දියානු පෑණි මිතුරෙක් ඉන්නවා. එහෙනම් I have an Indian pen pal this year, but last year ගිය අවුරුද්දේ I blank an English friend. ගිය අවුරුද්දේ හිටියේ ඉංග්‍රීසි යාළුවෙක්. එහෙනම් I had an English friend. නැවත මුළු වාක්‍යම අපි බලමු. I have an Indian pen pal this year, but last year I had an English friend. ප්‍රශ්නංක 5 සහ 6 අපිට දීලා තියෙන්නේ අපෝස්ට්‍රොෆි එක භාවිත වන අවස්ථා දෙකක් උපයෝගී කරගනිමින් ගොඩනැගුණු ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්න. ඉතින් අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා අපෝස්ට්‍රොෆි එක භාවිත කරනවා ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකකදී. එකක් තමයි අයිතිය ප්‍රකාශ කරන්න. අනිත් අවස්ථාව තමයි කෙටි කිරීම වලදී. In contractions we use the apostrophe. ප්‍රශ්නාංක 5 අපිට දීලා තියෙන්නේ apostrophe එක භාවිත කරලා අයිතිය ප්‍රකාශ කරන්න, to show an ownership. අයිතිය ප්‍රකාශ කරන්න apostrophe එක කොහොමද භාවිත කරන්නේ කියන අවස්ථාව තමයි අපිට පස්වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ඔබට මතක නම් නාමපදයක් අවසානයේ apostrophe එක යොදලා ඉන්න අනතුරුව s අකුර යෙදීමෙන් අපිට අයිතිය ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ මේ හැම අවස්ථාවකදීම apostrophe එක සමග s යෙදෙනවා නම් එම නාමපදය s අකුරකින් අවසන් නොවිය යුතුයි. බොහෝ විට ඒකවචන නාමපදයක අයිතිය ප්‍රකාශ කිරීමේදී තමයි නාමපදයට පසු apostrophe එකත් එක්ක s අකුර එකතු කරන්නේ. S අකුරෙන් අවසන් වන නාමපදයක් නම් බොහෝ විට බහුවචන නාමපදවලදී S අකුරෙන් අවසන් වන නිසා එහි අයිතිය ප්‍රකාශ කිරීමට අපි apostrophe එක පමණක් යෙදීම ප්‍රයෝජනවත්. ඉතින් බලමු අපි මෙතන මොකක්ද අපිට කරන්න දීලා තියෙන්නේ කියලා. Rewrite the phrases using the correct possessive forms. උදාහරණයක් දීලා තියෙනවා. The pen belongs to the teacher. ගුරුවරයාට අයිති පෑන. ඉතින් මෙතන මේ වාක්‍ය apostrophe එක භාවිත කරලා ලියනකොට අපිට ලියන්න පුළුවන් the teacher's pen. The teacher's pen. The teacher apostrophe s. The teacher apostrophe s. ඊට පස්සේ අපි pen කියන පදය ලියනවා. පළවෙනි ප්‍රශ්නය. The bicycle belongs to children. The bicycle belongs to children. ළමයින්ට අයිති බයිසිකලය. එහෙනම් අපි කියනවා ළමයින්ගේ බයිසිකලය. The children's bicycle. Children's spellings වෙන්නේ children apostrophe s. දෙවැනි වාක්‍ය the hair belongs to සේපාලි. සේපාලිගේ කොණ්ඩේ. එහෙනම් අපි මේක ලියනවා සේපාලි's hair. සේපාලි's hair. සේපාලි apostrophe s. තුන්වෙනි වාක්‍ය the house belongs to the servants. The house belongs to the servants. සේවකයන්ට අයිති නිවස. The servants house. මෙතන servants කියන එක බහුවචන නාමපදයක් දීලා තියෙන්නේ. ඒක අවසන් වෙලා තියෙන්නේ s අකුරෙන්. එහෙනම් s අකුරට පස්සේ apostrophe එකක් පමණක් යෙදීමෙන් අපිට අයිතිය ප්‍රකාශ කරන්න පුළුවන්. The servants apostrophe ඉන්නනතුර තමයි house යෙදෙන්නේ. The servants house. හතරවෙනි ප්‍රශ්නය. The hobby done by my friend
මගේ යාළුව විසින් කරන විනෝදාංශය. එහෙනම් මගේ යාළුවගේ විනෝදාංශය කියලා තමයි කියන්න වෙන්නේ my friend's hobby. My friend's hobby. My friend apostrophe s. පස්වෙනි වාක්‍ය the books of the youth. The books of the youth. තරුණයින්ගේ පොත්. The youth's books. The youth's books. Spellings වෙන්නේ youth apostrophe s. හයවෙනි එක the job of my sister-in-law. The job of my sister-in-laws. එහෙනම් මම කියනවා my sister-in-law's job. My sister-in-law's job. එතනදී අපි ස්පෙලින්ස් යන්නේ my sister-in-law apostrophe s. My sister-in-law's job. හත්වෙනි එක the car of my maths teacher. The car of my maths teacher. මගේ ගණන් ගුරුතුමාගේ කාර් එක. එහෙනම් අපි apostrophe එක භාවිත කළ මේක ලියන්නේ my maths teacher's car. My maths teacher's car. Spelling වෙන්නේ my maths teacher apostrophe s the car. My maths teacher's car. අටවෙනි ප්‍රශ්නය the village. අටවෙනි වාක්‍ය වෙන්නේ the average marks of my class. The average marks of my class. මගේ පන්තියේ සාමාන්‍ය ලකුණු. එහෙනම් අපි apostrophe එක භාවිත කළ මේ වාක්‍ය නැවත ලියනවා my class average. එහිදී අපි class කියන පදයට පසුව apostrophe එක පමණයි යෙදීමක් සිදු කරන්නේ. ඒ අනුව පිළිතුර වෙන්නේ my class average. My class apostrophe average. නවවෙනි ප්‍රශ්නය the 40th birthday of my father. The 40th birthday of my father. මගේ තාත්තගේ 40 වෙනි උපන්දිනය. එහෙනම් මේක අපිට කියන්න පුළුවන් my father's 40th birthday. Spellings එන්නේ my father apostrophe s. My father apostrophe s. My father's birthday. අන්තිම ප්‍රශ්නය the notations of these songs. The notations of these songs. පිළිතුර වෙන්නේ the notations these songs notations. Again the answer these songs apostrophe s අකුරෙන් ඉවර වෙන නිසා බහුවචන නාම පදයන් නිසා අපි s අකුරට පස්සේ apostrophe එක දානවා. These songs notations. Again the answer these songs apostrophe notations. Now let's move to the question number 6. Rewrite these sentences using the correct contracted forms. එහෙනම් apostrophe එකේ දෙවැනි භාවිතය තමයි contracted form එක. එහෙම නැත්නම් contractions කෙටි කිරීම වලදී භාවිත කරන්න පුළුවන්. මෙහිදී apostrophe එක ක්‍රියා කරනවා භාවිත කරනවා අකුරු කිහිපයක් හෝ එකක් සැඟවීම සඳහා. ඒ වෙනුවෙන් තමයි අපි apostrophe එක භාවිත කරන්නේ. උදාහරණයක් දීලා තියෙනවා I did not go home. මෙහි අපිට කෙටි කරන්න පුළුවන් පදය තමයි did not. එහෙනම් නැවත මේ වාක්‍ය ලියන්න පුළුවන් did not කෙටි කරාම didn't. I didn't go home. බලමු අපිට වාක්‍ය 6ක් දීලා තියෙනවා. මුලින්ම අපිත් මෙතන කෙටි කරන්න පුළුවන් වචනයකින් ඉරක් ඇඳ ගමු. පළවෙනි වාක්‍ය where is the post office. Where is the post office. මෙතන අපි post office කියන තැනින් ප්‍රශ්නාර්ථ ලකුණ යොදා ගන්න ඕන. ඉරක් ගහ ගන්න ඕන where is කියන පදේ යටින්. මොකද අපි මෙතන කෙටි කිරීමට වාචනය කරන්නේ where is කියන පදය. දෙවැනි වාක්‍ය I am not afraid of ghosts. මම හොල්මන් වලට බය නැහැ. මෙතන අපි කෙටි කරන්නේ I am කියන පදය. එහෙනම් I am කියන එකටින් ඉරක් ගහ ගන්න ඕනේ. තුන්වෙනි වාක්‍ය there is a bookshop at the corner. There is a bookshop at the corner. මෙතන අපි contraction එක විදිහට ගොඩනගන්නේ there is කියන පද දෙක. එහෙනම් මේ දෙක යටින් ඉරක් ඇඳ ගන්න ඕනේ. හතරවෙනි වාක්‍ය you should not worry about the test. You should not worry about the test.
මෙහි අපිට contracted form එක ගොඩනගා ගන්න පුළුවන් should not කියන පද දෙක භාවිත කළේ. එහෙනම් should not කියන එක යටින් අපි ඉරක් ගහ ගන්න ඕන. පස්වෙනි වාක්‍ය they will not come tomorrow. they will not come tomorrow. පස්වෙනි වාක්‍ය අපි will not කියන පද දෙක යටින් ඉරක් ගහ ගන්න. මොකද ඒ පද දෙක භාවිත කළා තමයි අපිට contracted form එක ගොඩනගන්න පුළුවන් වෙන්නේ. හයවෙනි වාක්‍ය අවසාන වාක්‍ය I do not know the correct answer. එහෙනම් මෙතන අපි ඉර ගහ ගන්න ඕන do not කියන පදය යටින්. දැන් අපි බලමු මොනවද පිළිතුරු වෙන්නේ කියලා මේ වාක්‍ය 6. පළවෙනි වාක්‍ය Where is the post office? Where is the post office? අපි ඉර ගහගත්ත where is කියන පද දෙක යටින් එහෙනම් where is කෙටි වුණාට පස්සේ අපි කියනවා where spellings වෙන්නේ W H E R E apostrophe S. Where's the post office? දෙවනි වාක්‍ය I am not afraid of ghosts. I am not afraid of ghosts. අපි ඉරි ගහගත්ත I am කියන පද දෙක යටින් එහෙනම් I am කෙටි වෙනවා I'm ලෙස. එහෙනම් වාක්‍ය අපි නැවත ගොඩනගනවා I'm not afraid of ghosts. I'm කියන එකේ ස්පෙලිංස් වෙන්නේ I apostrophe M. තුන්වෙනි වාක්‍ය There is a bookshop at the corner. There is a bookshop at the corner. අපි මෙහි ඉරි ගහගත්තා there is කියන පද දෙක යටින්. there is කෙටි කරාට පස්සේ අපිට ලියන්න පුළුවන් there's විදියට. spellings there apostrophe s. there's a bookshop at the corner. පිළිතුර ලෙස there's a bookshop at the corner විදියට අපිට ලියන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය You should not worry about the test. අපි මෙතන ඉර ගැදගත්තේ should not කියන පද දෙක යටින්. එහෙනම් should not කෙටි වෙනවා shouldn't ලෙස. SHOULDN apostrophe T. You shouldn't. එහෙනම් වාක්‍යෙ අපි කෙටි කරලා ලියනවා You shouldn't worry about the test. පස්වෙනි ප්‍රශ්නය They will not come tomorrow. They will not come tomorrow. මෙහි අපි contracted form එක විදියට භාවිත කරන්නේ will not කියන පද දෙක එකතු කරලා ගොඩනගන පදේ. will not කෙටි වුණාට පස්සේ අපි කියන won't. WON apostrophe T. එහෙනම් මේ වාක්‍ය contractions භාවිත කරලා ලිව්වොත් ලියන්න වෙන්නේ they won't come tomorrow. Again they won't come tomorrow. Last question. I do not know the correct answer. අපි ඉරියඳ ගත්ත do not කියන පද දෙක යටින් එහෙනම් do not කෙටි වෙනවා don't ලෙස DON apostrophe T. DON apostrophe T. එහෙනම් අපි නැවත මේ වාක්‍ය ලියනවා I don't know the correct answer. I don't know the correct answer විදියට. Question number 7. Use should or shouldn't to complete the following sentences. පහත වාක්‍ය ටික සම්පූර්ණ කරන්න should හරි shouldn't හරි භාවිත කරන්නලු. should කියන එකේ තේරුම යුතුයි. shouldn't කියන එක භාවිත කරන්නේ යුතු නැහැ, කළ යුතු නැහැ. අපි සාමාන්‍යයෙන් should කියන පදය භාවිත කරනවා advice එකක් දෙන්න, උපදෙසක් දෙන්න. එහෙනම් බලමු මෙතන මොනවද කළ යුතු දේවල් සහ මොනවද නොකළ යුතු දේවල් කියලා. පළවෙනි වාක්‍ය You blank wear seat belts. ඔබ ආසන පටි පැළඳිය යුතුද යුතු නැද්ද? යුතුයි. එහෙනම් ආන්සර් එක වෙනවා You should wear seat belts. You should wear seat belts. Second sentence You blank drive fast. Drive fast. වේගයෙන් පදවනවා. වේගයෙන් රිය පදවන. එහෙනම් සාමාන්‍යයෙන් අපි කියන්නේ වේගයෙන් රිය පදවන්න එපා කියන එහෙනම් ආන්සර් එක එන්නේ should not shouldn't. You shouldn't drive fast. You shouldn't drive fast. ඔබ වේගෙන් රිය පැදවිය යුතු වන්නේ නැහැ. තුන්වෙනි වාක්‍ය We blank wash our hands before taking meals. කෑම කන්න ඉස්සෙල්ලා අපි අපේ අත් සේදිය උත්තරේ තමයි යුතුයි. එහෙනම් ආන්සර් එක වෙන්නේ We should wash our hands before taking meals. Fourth one, we blank drop garbage to a bin.
drop garbage to a bin, drop දමනවා garbage කසල to a bin බඳුනකට. අපි බඳුනකට කසල බඳුනකට කසල දැමිය යුතුයි. එහෙනම් ආන්සර් එක වෙන්නේ we should drop garbage to a bin. පස්වෙනි ප්‍රශ්නය. Pedestrians blank cross at the zebra crossing. zebra crossing එක කියන්නේ පදිකයන් මාරු වෙන ස්ථානය. අර සුදු පාට ඉරි ගහලා තියෙන පාර මාරු වෙන අපේ එකට කියනවා zebra crossing කියලා. එහෙනම් පදිකයෙන් පාර මාරු වෙන්න ඕනේ මේ ස්ථානය. එහෙනම් උත්තරය වෙන්නේ should. Pedestrians පදිකයෙන් should cross at the zebra crossings. Last question. You blank shout in the library. පුස්තකාලයේදී ඔයා කෑ ගහන්න ඕනද කෑ ගහන්න නැතුව ඉන්න ඕනේද? ඔව් පුස්තකාලේදී අපිට කෑ ගහන්න එපා කියලා තියෙන්නේ. කෑ ගහන්න බෑ මොකද නිශ්ශබ්දතාවය ආරක්ෂා වෙන්න ඕන තැනක්. එහෙනම් පිළිතුර වෙන්නේ you shouldn't shout in the library. You shouldn't shout in the library. Question number 8. Complete these sentences using can, should, must or their negatives. පහත වාක්‍ය 15 සම්පූර්ණ කරන්නලු can, should, must හෝ ඒ වගේ negative form එක එහෙම නැත්නම් නැතේනාර්ථයේ ස්වරූපය භාවිත කරලා. can කියන්නේ පුළුවන්. can කියන එකේ negative එක වෙන්නේ can't. එහෙම නැත්නම් cannot. කරන්න බෑ. නොහැකි කියන අදහස. should කියන්නේ යුතුයි. should not යුතු නැහැ. සාමාන්‍යයෙන් උපදෙස් දෙනකොට තමයි අපි should කියන පදය භාවිත කරන්නේ. must කියන එකේ තේරුමත් යුතුයි, must not යුතු නැහැ. එහෙනම් අපි බලමු මේ වාක්‍ය පාලව කොහොමද can, should, must සහ ඒ වගේ negatives භාවිත කරලා සම්පූර්ණ කරන්න කියලා. First sentence. You blank use a pencil to draw. ඔබ හිස්තැනක් use a pencil. පැන්සලක් භාවිත කර use කියන්නේ භාවිත කරනවා පැන්සලක් to draw. අඳින්න. එහෙනම් ඔබ ඇඳීම සඳහා චිත්‍ර ඇඳීම සඳහා පැන්සලක් භාවිත කළ යුතුයි කියන අදහසෙන් භාවිත කරොත් අපිට පාවිච්චි කරන්න පුළුවන් you should use a pencil to draw. උපදේශක් විදිහට දෙන්න පුළුවන්. ඔබ පැන්සලකින් චිත්‍ර අඳිනවා නම් අඳින්න ඕන. You should use a pencil to draw. එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. ඔබට චිත්‍ර ඇඳීම සඳහා පැන්සලක් භාවිත කළ හැක. ඒ වගේ අවස්ථාවකදී අපිට මෙතන හිස්තැනට can කියන පදය භාවිත කරන්න පුළුවන්. You can use a pencil. ඔබට පැන්සලක් භාවිත කරන්න පුළුවන්. You can use a pencil. ඔබට පැන්සලක් භාවිත කරන්න පුළුවන්. දෙවනේ ප්‍රශ්නය. Blank we enter without tickets. Without tickets කියන්නේ ටිකට් පත් නොමැතිව, ප්‍රවේශ පත්‍ර නොමැතිව ඇතුළු වෙනවා. අපි ඇතුළු වෙනවා ප්‍රවේශ පත් නොමැතිව. දැන් මේක ප්‍රශ්නයක් විදියට හදන්න ඕනේ. අපිට ප්‍රවේශ පත් නැතුව ඇතුළු වෙන්න පුළුවන්ද? එහෙනම් possibility එකක් ගැන කතා කරන්නේ, possibility එකක් හැකියාවක් ගැන කතා කරනවා නම් අපි පාවිච්චි කරන්නේ can. එහෙනම් මෙතන ප්‍රශ්නය සෑදීමට වඩාත් යෝග්‍ය පිළිතුර වන්නේ can. Can we enter without tickets? Can we enter without tickets? Third sentence. People blank obey the law. නීතියට obey අවනත විය යුතුයි. එහෙනම් මිනිසුන් නීතියට අවනත විය යුතුයි. අනිවාර්යයෙන්ම මිනිසුන් නීතියට අවනත වෙන්න ඕන. එහෙනම් must කියන එකයි මෙතන හිස්තැනට භාවිත කරන්න ඕන. People must obey the law. මිනිසුන් අනිවාර්යයෙන්ම නීතියට අවනත විය යුතුයි. හතරවෙනි එක. Drivers blank follow the highway code. Highway code මහා මාර්ග නීති රීති. follow අනුගමනය කරන. එහෙනම් drivers-ලා මාර්ග නීති අනිවාර්යෙන් අනුගමනය කරන්න ඕන. ඒක නීතියක්. එහෙනම් අපිට should කියලා මෙතන හිස්තැනට දාන්න බෑ. එහෙම වුණොත් ඕනනම් අනුගමනය කරන්න පුළුවන්, නැත්නම් නොකර ඉන්න පුළුවන් වගේ අදහසක් එන්නේ. ඒ නිසා අපි කියනවා drivers-ලා අනිවාර්යයෙන්ම මාර්ග නීති අනුගමනය කළ යුතුයි. එහෙනම් පිළිතුර විය යුත්තේ drivers must follow the highway code.
Drivers must follow the highway code. Fifth one, butterflies blank fly. මෙතන අපි possibility එකක් ගැන කතා කරන්නේ, හැකියාවක් ගැන කතා කරන්නේ. සමනලුන්ට පියාඹන්න පුළුවන්. Butterflies can fly. Butterflies can fly. Sixth sentence, tourists සංචාරකයන් blank visit Kandy. Visit Kandy නුවර බලන්න යනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් සංචාරකයන්ට නුවර බලන්න යන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවට සංචාරකයෙක් ආවොත් නුවර බලන්න යන්න ඕන, යා යුතුයි කියලා කියන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම යන්න ඕන කියලා must දාලා කියන්න බෑ. අපිට කියන්න පුළුවන් tourists should visit Kandy. Tourists should visit Kandy. එහෙම නැත්නම් සංචාරකයන්ට නුවර බලන්න යන්න පුළුවන් කියන අදහසෙන් ගත්තොත් tourists can visit Kandy. Tourists can visit Kandy. Seventh sentence, children blank smoke. Smoke කියන්නේ දුම්පානය කරනවා. එහෙනම් අපි කියනවා ළමුන් දුම්පානය නොකළ යුතුයි. තදින් කියන්නේ අපි. ඒක ළමුන් අනිවාර්යයෙන්ම දුම්පානය නොකළ යුතුයි. එහෙනම් අපි පාවිච්චි කරනවා දැන් යුතුයි නම් must, අනිවාර්යෙන් කළ යුතු නම් must එකේ negative එක must not. එහෙනම් පිළිතුර වෙන්නේ children must not smoke. Children must not smoke. අටවෙනි වාක්‍ය, sentence number 8. You blank obtain a license to drive a vehicle. Obtain a license, බලපත්‍රයක් ලබා ගත යුතුයි to drive a vehicle, වාහනයක් පදවන්න. වාහන පැදවීමේ බලපත්‍රයක් තියෙන්න ඕන, අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. නැත්නම් අපිට වාහන පදවන්න බෑ. එහෙනම් උත්තරේ එන්න ඕන you must obtain a license to drive a vehicle. නවවෙනි වාක්‍ය, sentence number 9. I blank remember your name. Remember your name කියන්නේ ඔයාගේ නම මතකයි. මෙතෙන්ට අපිට කියන්න ඕන මට ඔයාගේ නම මතක නැහැ. මට ඔයාගේ නම මතක නැහැ. එහෙනම් අපිට මෙතන පිළිතුරු විදිහට ගන්න වෙන්නේ I can't remember your name. I cannot remember your name. Sentence number 10. She can sing. ඇයට ගායනා කරන්න පුළුවන්. But she blank dance. ඇයට නටන්න බැහැ. නොහැකියාවක් මෙතන ප්‍රකාශ කරන්නේ can කියන්නේ පුළුවන්, බැරි නම් අපි කියන්නේ can't. එහෙනම් පිළිතුර වෙන්නේ she can't dance. She can sing but she can't dance. Sentence number 11. I can't wear this shirt. I can't wear this shirt. මට මේ කමිසය අඳින්න බෑ. It blank be yours. ඒක ඔබගේ විය යුතුයි. එහෙම නැත්නම් ඒක ඔයාගේ වෙන්න පුළුවන්. එහෙනම් පිළිතුර විදියට should හරි can හරි අපිට භාවිත කරන්න පුළුවන්. I can't wear this shirt. It should be yours. එහෙම නැත්නම් it can be yours. Sentence number 12. Blank I speak to you. I speak to you මං ඔබට කතා කරනවා. මට ඔබට කතා කරන්න පුළුවන්ද? එහෙනම් අපිට හිස්තැනට ගන්න පුළුවන් can. Can I speak to you? මට ඔබට කතා කරන්න පුළුවන්ද? Can I speak to you? Sentence number 13. 13 වෙනි වාක්‍ය. Suraj is crying. Suraj is crying. Suraj අඬමින් ඉන්නවා. He blank be hurt. එයා තුවාල වෙලා වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා රිද්දවගෙන වෙන්න ඕනේ. එහෙනම් he should be hurt. He should be hurt. 14th sentence. You blank tell anybody. Tell anybody කාට හරි කියනවා. It is a top secret. ඒක ලොකු රහසක්. එහෙනම් ඔබ මේක කාටවත් කිව යුතු වන්නේ නැහැ. නොකිව යුතුයි. එහෙනම් must එකත් එක්ක භාවිත කරන්න ඕන negative form එකෙන් පාවිච්චි කරන you must not tell anybody. ඔය මේක කාටවත් කිව යුතු එකක් නෙවෙයි. You must not tell anybody.
It's a top secret. Last sentence. You blank do your homework before you go to play. Do your homework. ඔයාගේ ගෙදර වැඩ කරනවා before you go to play. සෙල්ලම් කරන්න යන්නේ ඉස්සෙල්ලා. එහෙනම් අපි කියනවා ඔබ සෙල්ලම් කරන්න යන්නේ ඉස්සර වෙලා ඔබ ඔබගේ ගෙදර වැඩ කළ යුතුයි. උපදේශක් විදිහට මේක දෙන්න පුළුවන්. එහෙනම් උපදේශක් දෙන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම පදය should. එහෙනම් මේකේ උත්තරේ විදිහට මම should පාවිච්චි කරනවා. You should do your homework before you go to play. Again the sentence. You should do your homework before you go to play. Question number 9. Use can or would to complete the following sentences. Can or would භාවිත කරන්න පහත වාක්‍ය සම්බන්ධ කරන්න. We use can to express an ability. Would is used to offer something. Can is used to express an ability and would is used to offer something. Can භාවිත කරන්න හැකියාව ප්‍රකාශ කරන්න. would කියන පදය අපි භාවිත කරනවා කිසියම් දෙයක් පිළිගැන්වීමේදී වාක්‍ය ගොඩනැගීම සඳහා. බලමු පළවෙනි වාක්‍ය. sentence number 1. blank you drive. ඔයාට රිය පදවන්න පුළුවන්ද? උත්තරේ දීලා තියෙනවා no I can't. එහෙනම් ප්‍රශ්නේ වෙන්නේ can you drive? ඔයාට රිය පදවන්න පුළුවන්ද? Can you drive? Answer is no I can't. Second one, blank you move a bit please. move කියන්නේ එහාට වෙනවා. a bit පොඩ්ඩක් please කරුණා කරලා ටිකක් එහාට වෙන්න පුළුවන්ද? එහෙනම් can you move a bit please? Yes sure. පොඩ්ඩක් එහාට වෙන්න පුළුවන්ද? Yes sure. Can you move a bit please? Yes sure. Third sentence. blank your father ride a bicycle. ඔයාගේ තාත්තට බයිසිකලයක් පදින්න පුළුවන්ද? එහෙනම් can your father ride a bicycle? Can your father ride a bicycle? Answer is given. Yes he can. Fourth sentence. blank you like biscuit. biscuit වලට කැමතිද? ඔන්න යමක් පිළිගැන්වීමක් කරන්න offer something. එහෙනම් අපි පාවිච්චි කරනවා would කියන පදය. Would you like a biscuit? Would you like a biscuit? ඔය biscuit එකකට කැමතිද? No thank you, I'm not hungry. No thank you, I'm not hungry. Last sentence. What blank you like? Tea or coffee? The answer is tea please. එහෙනම් මෙතන තේ හරි කෝපි හරි පිළිගැන්වීමක් කරන්න. එහෙනම් අපි අහනවා what would you like? ඔයා මොනවටද කැමති? tea or coffee? තේද කෝපිද? Answer is tea please. එහෙනම් අපි මේ ටියුට් එකේ පළවෙනි කොටස grammar නෙමෙයි පළවෙනි කොටස vocabulary දීලා පළවෙනි කොටස විදිහට අපිට grammar කොටස දීලා තියෙන්නේ. grammar කොටස ප්‍රශ්න 18ක් තියෙනවා. ඉතින් පළවෙනි පාඩම විදිහට අද අපි සාකච්ඡා කරා grammar ප්‍රශ්න 9ක්. ඉතින් ඉක්මනින්ම ඉතිරි ප්‍රශ්න 9ත් එක්ක හමු වෙමින් බලාපොරොත්තු වෙමින් අදට මම ඔබෙන් සමුගන්නවා. Have a nice day students.